අයිබෝවන් සුබුදැස්සනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද දවස අලුත් මාසයක ආරම්භය, අලුත් මාසයක ආරම්භයත් එක්කම 7 වෙනි පැය මේ විදිහට ආරම්භ කරන්න අපි සූදානම්. විශේෂයෙන් ඔබට මතක් කරන්නට අවශ්‍ය නැහැ දැන් මේ ආරම්භ වුණේ අප්‍රේල් මාසයේ උත්සව සමය. විශේෂයෙන්ම සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න නියමිතයි. බොහෝ දෙනෙක් කාර්යබහුල වෙන කාල සීමාවක්. ඒ වගේම අප්‍රේල් මාසයේ කිව්වහම අඳුරු මතකයක ඉතිහාසයත් නැගෙන මාසයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අප්‍රේල් 21 ප්‍රහාරය මේ හැමදේත් එක්කම අපේ රටේ ජන ජීවිතය වඩාත් හරියාකාරව පවත්වාගෙන යන්නේ කොහොමද, ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්නේ කොහොමද, ඒ සියල්ල පිළිබඳව අද දවසේ අපි කතා කරන්න සූදානම්. විශේෂයෙන් ජනතාවගේ මිතුරා පොලිසිය කියලා කිව්වොත් නිවැරදි. ජනතාවගේ ඕනෙම කටයුත්තකද විශේෂයෙන්ම ළඟටම එන තැන තමයි පොලිසිය කියන්නේ. හැබැයි පොලිසිය ගැන මහජනතාවගේ තිබ්බ ප්‍රසාදය ටිකක් අඩු වෙලාද කියලාත් හිතෙනවා පහුගිය දවස්වල වාර්තා වෙච්ච ඇතම් සිද්ධීන් එක්ක. ඒ කෙසේ වෙතත් ජනතාව වෙනුවෙන් පැය 24නුත් ඔබට ගිහිල්ලා සේවයක් ඉටු කරන තැනක් විදිහට පොලිසිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම අද දවසේ අපි පොලිසියේ කාර්යභාරය, ආරක්ෂාව මේ හැම දෙයක් ගැනම කතා කරන්න සූදානම්. ඒ සඳහා සුදුසුම චරිතයට අද දවසේ අපි 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළා. අපි හඳුනා ගනිමු එතුමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නීතිඥ අජිත් රෝහණ මහත්මයා. එතුමන් විශේෂයෙන්ම එතුමන් පිළිබඳව කතා කරනකොට මහජනතාවට වඩාත් සමීප චරිතයක් විදිහට නිතර රූපවාහිනියෙන් අපි දකින චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සුබුදැසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමා. සුබුදැසනක් ඔබට. අර ආරම්භයේදී අපි කිව්වා වගේම මේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ ජනතාවගේ තිබ්බ විශ්වාසය ටිකක් ගිලිහිලාද කියලාත් හිතෙනවා. හැබැයි ඒ ගැනත් අපි කතා කරන්න ඊට කලින් අපි කතා කරමු දැන් මේ අප්‍රේල් මාසයේ ආරම්භ වුණේ උත්සව සමයක් ආරම්භ වෙලා තියෙනවා. වෙනදට වැඩිය ආරක්ෂාකාරීව ගත කරන්න ඕනේ කියලා අපිට ඇඟට දැනෙනවා සමහර වෙලාවට. විශේෂයෙන් කොළඹ එහෙම යනකොට අර ඔබතුමන් පවා පහුගිය දවස්වල සඳහන් කළා මතට ඇබ්බැහි වෙච්ච මත් ලෝලීන් හින්දා සමහර වෙලාවට ගැට කපන්නන් මේ විවිධ අයුතු කටයුතු වල යෙදෙන බොහෝ පිරිස් දැන් සමාජයේ ගැවසෙනවා. ඉතින් කොහොමද ආරක්ෂාව සලස්සලා තියෙන ඉදිරි ගත වෙන මාසෙට? ඔබ කිව්වා වගේ මේ අප්‍රේල් මාසය අපිට විශේෂයෙන්ම වැඩිපුරම වැදගත් වෙන මාසයක්. එක පැත්තකින් අපි ගත්තොත් සිංහල හින්දු අලුත් අවුරුද්ද තියෙනවා. අපේ රටේ සිංහල බෞද්ධ අය විතරක් නෙමෙයි, ද්‍රවිඩ අය විතරක් නෙමෙයි, අනිකුත් ආගම් අදහන අයත් මෙහිදී හැමෝම නිමාඩු ගන්න, හැමෝම ප්‍රීති වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි ඉතින් ඒක අපි ගිය අවුරුද්දේ ගත කරේ නැහැ. මේ ගමනත් ඒ අවුරුද්ද ගත කරන්න වෙන්නේ කොවිඩ් එක. මේක තමයි පළවෙනි අභියෝගය අපිට තියෙන. දෙවෙනි එක ඔබ කිව්වා වගේ අපේ අමිහිරි මතකයන් තියෙන පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 2ක් අප්‍රේල් 21 වෙනිදාට ගත වෙනවා. අපේ සහෝදර කතෝලික ජනතාව දේවස්ථාන වලට ගිහිල්ලා ඔවුන්ගේ ඒ යාඥා කරන්න සූදානම් වෙච්ච පාස්කු ඉරිදා දවසේදී ක්‍රූර ප්‍රහාරයකට ම්ලේච්ඡ අන්තවාදී පිරිස් කටයුතු කිරීම. තුන්වෙනි කාරණේ තමයි අද විශේෂයෙන්ම අප්‍රේල් මාසේ පටන් ගන්න අද දවස කවුරුත් හිතනවා මේ අඥානවන්තයින්ගේ දිනය කියලා. ඒක නිසා මේ වගේ දිනයකදී මේ යම් අපේ ජීවිතයට ආරක්ෂාවට වැදගත් වෙන ඥානවන්ත එහෙම නැත්නම් හොඳ කාරණා කීපයක් අද දිනේදී කතා කරන්න තමයි මම විශේෂයෙන්ම පැමිණියේ. ඉතින් ඒ නිසා මට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. දැන් ප්‍රථම කාරණේ හැටියට අපි කියන්න ඕනේ අප්‍රේල් මාසේ ගත්තාම අපේ මාස 12න් අවුරුද්දේ වැඩිම අනතුරු සිදුවෙන අනතුරු වලින් පුද්ගලයෝ තුවාල වෙන, පුද්ගලයෝ මිය යන මාසයේ හැටියට අප්‍රේල් මාසේ ඉතිහාසගත වෙලා තිනවා. අපේ සංඛ්‍යාලේඛන අනුව අවුරුදු 20ක 25ක ආපස්සට රියානතුරු පිළිබඳ සංඛ්‍යාලේඛන බැලුවොත් වැඩි අනතුරු ප්‍රමාණයක් වෙලා තියෙන්නේ, වැඩිපුර මිනිස්සු මැරලා තියෙන්නේ, තුවාල වෙලා තියෙන්නේ අප්‍රේල් මාසයේ. ඔබතුම දකින විදිහට මොකක් හරි හේතුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඒ කාල පරිච්ඡේදෙනුත් අප්‍රේල් 10 වෙනිදාත් අප්‍රේල් 20ත් අතර දැන් අපි දින 365 මේ අවුරුද්දකට තියෙන්නේ. දින 10 කෑලි වලට කැඩුවොත් ඒ වගේ ඒවා 36කට විතර කඩන්න පුළුවන්. දින 10 ජනවාරි 1 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකල්, 10 වෙනිදා ඉඳලා 20 වෙනකල්, 20 ඉඳලා 30 වෙනකල් ඒ වගේ. ඒ අතර මේ දින 10 කාල පරිච්ඡේද වලට කඩලා බැලුවොත් වැඩිපුරම මිනිස්සු මිය යන කාල පරිච්ඡේදය තමයි ලංකාවේ රියානතුරු වලින් අප්‍රේල් 10ත් ඒ වගේම අප්‍රේල් 20ත් අතර කාලය. ඒ වගේම යම් වෙනත් අනතුරු වලින් රතිඤ්ඤපත්තු කරන්න ගිහිල්ලා වෙනත් අනතුරු වෙලා තුවාල ලැබලා වැඩිපුර රෝහල් වලට ගත වෙන කාල පරිච්ඡේදයත් මේ කාල පරිච්ඡේදය තමයි බොහෝ වෙලාවට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද දවසේ කියන්න ඕනේ අප්‍රේල් මාසේ පටන් ගන්නවත් එක්කම පළවෙනි කාරණේ රියා අනතුරු වලින්
ප්‍රවේශම් වෙන්න රියානතුරු වල වින්දිතයෝ බවට පත් නොවෙන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. පාර යනකොට, පාර මාරු වෙනකොට, වාහනයට ගොඩ වෙනකොට, බහිනකොට මේ හැම වෙලාවකම. ඒ වගේම අනිකුත් කාරණේ තමයි කොවිඩ් ප්‍රශ්නය. ඔබ බැලුවොත් එහෙම දැන් අපි දන්නවා ලෝකයේ කොවිඩ් අවදානම තාම නිම වෙලා නැහැ. අපේ රටේ නිම වෙලත් නැහැ, ලෝකෙත් නිම වෙලා නැහැ. තාමත් මේ කොවිඩ් අවදානමත් එක්ක ලෝකයේ හැම රටක්ම ජීවත් වෙන්නේ. දැන් මොනතරම් එන්නත් තිබුණත් දැන් ප්‍රංශය වගේ රටවල්, කටාර් වගේ රටවල් නැවතත් ඒගොල්ලන්ගේ ඒ සීමාවන් දැඩි කරන්න පටන් ගත්තා. එන්නත තියෙනවා. ඒ වුණාට මිය යන සංඛ්‍යාව වැඩි වෙලා. ඉතින් ඒක නිසා සමහර රටවල් තුන්වෙනි රැල්ලකුත් ඇවිත් තුන්වෙනි රැල්ලකුත් ඇවිල්ලා තිනවා. ඉතින් එන්නත සමහර වෙලාවට හොයා ගන්නකොට වෛරස් එක වෙනස් වෙලා වෙන විදිහකට ආපහු වේරියන්ට් එකකින් එනවා. ඉතින් ඒක නිසා අපි දැන් අවුරුද්ද සමරන්න මේ දිනවල අපි හැමෝම කැමති මිනිසා හැටියට කැමති ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ හැටියට කැමති ගෙදරින් ගෙදරට ගිහිල්ලා නෑදෑ ගමන් යන්න විනෝද වෙන්න පාටි දාන්න නටන්න සින්දු කියන්න අවුරුදු ක්‍රීඩා කරන්න අවුරුදු උත්සව පවත්වන්න මැරතන් දුවන්න බයිසිකල් රේස් යන්න මේවට අපි කැමතිනේ. අපි කැමති අවුරුද්දේ අපිට විනෝද වෙන්න තියෙන. ඒ වගේම ගම් වලින් පිටතට නගරයට ආපු බොහෝ දෙනෙක් මේ දින 10ක සතියක දෙකක කාල පරිච්ඡේදය තමයි අවුරුද්දකට සැරයක් තමුගේ ගමට ගිහිල්ලා ගමේ අය එක්ක ඉඳලා එන්නේ. ඉතින් හැබැයි ඒ වුණාට අපි කියන්න ඕනේ කාරණේ තමයි අවුරුද්ද අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අප්‍රේල් 13 14 15 16 මේක. හැබැයි ඒ ගත කරන එක සාර්ථකව අපිට ගත කරන්න පුළුවන්ද බැයිද කියලා තීරණය වෙන්නේ අපි දැන් මේ කාල පරිච්ඡේදය තුල අපි කරන ක්‍රියාවන් වලින්. අපි මුහුණු ආවරණයක් නැතුව පාරේ යන්න ගියොත්, අපි අත් දෙක පිරිසිදු කරගන්න නැතුව මුහුණ කට නාසය අල්ලන්න ගියොත්, අපි ගෙදර යනකොට අවුරුද්දට ගෙදර යනකොට යන්නේ කොවිඩ් අරගෙන. ගිහිල්ලා අපේ පවුලේ අයටත් දෙනවා, අපේ ගමේ අයටත් ඒක දෙනවා. එතකොට අපි අර බලාපොරොත්තු වෙන සතුට අපිට නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මෙවර අවුරුද්ද සමරන්න ඕනේ. ගිය අවුරුද්ද නම් අපිට කොහොමත් සමරන්න බැරි වුණා. ඒ තරම්ම සීමා බාධක නැහැ. නමුත් හැම වෙලෙම සෞඛ්‍ය රීති වලට අනුව තමයි අවුරුද්ද සමරන්න ඕනේ. මේක තමයි මට ඉස්සෙල්ලම කියන්නේ. දැන් අජිත් රෝහණ මහත්මයා අපි දකිනවා සාමාන්‍යයෙන් විශේෂයෙන්ම කොරෝනාවට හසු වෙලා නැත්නම් කොරෝනා වැළඳිලා මිය යන පිරිසට වැඩිය දෛනිකව රියානතුරු වලින් ඊට වැඩිය සෑහෙන පිරිසක් මිය යනවා. පහුගිය කාලේ අපි දැක්කා දෛනිකව සාමාන්‍යයෙන් මරණ 10ත් 12ත් අතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. කොහොමද දැන් තත්ත්වය මේ අඩුවීමක් තියෙනවා? ඔව් දැන් ඇත්තටම දින කීපයකට පස්සේ මේ ඊයේ පසුගිය පැය 24 කාලය තුල නම් මාරක රියානතුරු 6ක් වාර්තා වෙලා තිබුණේ මැරිච්ච. හැබැයි දැන් මෙහෙම වෙනවා. සමහර වෙලාවට මේ 6 වාර්තා වුණාට හෙට අනිද්දා වෙනකොට අපිට බලන්න පුළුවන්. මොකද ඊයේ වෙච්ච අනතුරු වලින් රෝහල් ගත කරලා මැරෙන්නේ තව දින කීපයකට පස්සේ. දැන් සාමාන්‍යයෙන් දවසකට 15ක් වාර්තා වෙන අවස්ථා තිබුණා ගිය මාසේ. 10ක් වාර්තා වෙන අවස්ථා, 12ක් වාර්තා වෙන අවස්ථා. දල වශයෙන් සාමාන්‍යයක් හැටියට දවසකට අපේ රටේ මාරක රියානතුරු වලින් 10 දෙනෙක් මැරෙනවා. 10 දෙනෙක් මැරෙනවා. සාමාන්‍ය 20000ක් විතර තුවාල වෙනවා. අර ඔබතුමන් හිතනද දැන් මේ කොරෝනාවට මිනිස්සු බය වෙන කොරෝනා වැළඳිනවා කියනකොටත් බොහෝ දෙනෙක් බයයි ආරක්ෂාකාරීව ගත කරනවා. හැබැයි දැන් කොරෝනාවටත් වැඩියෙන් යනවා රියානතුරු වලින් මිනිස්සු පරිස්සම් වෙන්නේ නැද්ද? මොකද්ද මේ අනතුරු ගැන මිනිස්සු එච්චර තකන්නේ නැද්ද? මොකද්ද හේතුව? නෑ ඒකට ප්‍රධාන හේතුව හැටියට අපි දකින්නේ දැන් බලන්න සමහර අවස්ථාවලදී දැන් අපි පස්සර අනතුරු අරගෙන බැලුවොත් පස්සර අනතුරේදී රියදුරාට තමුන්ගේ බස් රථය පාලනය කරගන්න බැරි වුණා. ඒ මාර්ගයේ යම්කිසි අලුත් වැඩියාවක් තිබුණා. ඒ ආයතන ඒක හරියට කරලා තිබුණෙත් නැහැ. එතන වරදක් තියෙනවා. ඉතින් එහෙම කියලා මාර්ගය කඩතුළු වෙලා තිබුණා, මාර්ග සංඥාවල ප්‍රශ්නයක් තියෙනවා කියලා රියදුරාට Tamanට ඕන විදිහට වාහන එලවන්න බෑනේ. රියදුරාගේ යුතුයකම තමයි මෝටර් වාහන නීතිය අනුව හැම අතින්ම අනතුරක් වළක්වා නොගැනීම. නමුත් රියදුරා ඔබ දකින්න ඇති මේ වීඩියෝ දර්ශනයේ ඔහුට බැරි වුණා තමුන්ගේ වාහනය පාලනය කරගන්න. ඒකේ ප්‍රතිඵලයක් හැට පෙරළුණා. දැන් ඊයේ පෙරේදා තව අවස්ථාවකදී දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා මේ දඹුල්ලේ ඉඳලා අනුරාධපුර පැත්තට ගිය වාහනයක් කැකිරාව ප්‍රදේශයේදී ගහ කැපුණා. එතෙන්දී 13 දෙනෙකුට තුවාල වුණා, කාන්තාව දෙදෙනෙක් මිය ගියා. දැන් ඒකට හේතුව අවස්ථාවේදී රියදුරාට නිින්ද ගිහිල්ලා. එතකොට මේ ඊයේ අනතුරක් වෙලා තිනවා අගුණකොළ පැලැස්සේ 16 දිනකට තුවාල වෙලා රියදුරා මැරලා තියෙනවා. වාහන දෙකක් එකට ගැටලා. ඒ අපරීක්ෂාකාරී පැදවීම. ඉතින් දැන් මෙන්න මේ වගේ හේතු තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. අපි සමස්තයක් හැටියට අරගෙන බැලුවොත් 100ක් මැරෙනකොට මේකෙන් 40ක්ම යතුරු පැදිවල ගමන් කරන අය තමයි මැරෙන්නේ. එක්ක යතුරු පැදිය පදවන අය, නැත්නම් යතුරු පැදිය පිටිපස්සේ යන අය. ඊළඟට තවත් 40ක්කටත් වැඩිය මැරෙන්නේ පදිකයෝ.
පාරේ පයින් ගමන් කරන අය, පාර හරහා මාරු වෙන අය මේ අය තමයි මැරෙන්නේ. ඔය ඉතුරු 20ක් විතර තමයි මැරෙන්නේ වෙනත් වාහනවල ගමන් කරන අය සහ මගින්. ඉතින් ඒක නිසා මේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ දැනට 83 ලක්ෂයක් ලියාපදිංචි මෝටර් වාහන තියෙනවා. මේ 83 ලක්ෂයෙන් 56%ක්, ඒ කියන්නේ 46000ක් 47000ක් විතර තියෙන්නේ මෝටර් සයිකල්. ඒ වගේම 16%ක් තියෙන්නේ ත්‍රිරෝද රථ, ඒ කියන්නේ ලක්ෂ 15කට 14කට ආසන සංඛ්‍යාව. ඉතින් මේවා තමයි වැඩිපුර අනතුරු වලටපත් වෙන්නේ. අපි තියෙන එකම දේ තමයි නජිත්, දැන් අනතුරක් වුණාම පුද්ගලයෙක් මිය යනවා. ඒ ජීවිතය අපිට ආයි ගන්න බෑ. මේක හරියට ත්‍රස්තවාදයක් වගේ. දැන් LTT ප්‍රභාකරන්ගේ LTT ත්‍රස්තවාදයේ තියෙන කාලේ දවසකට මිනිස්සු 10ක් විතර මිය ගියා. එක්ක පිස්ටල් ගෲප් එකෙන් ගැහුවා කියයි, සයිඩ් චාර්ජර් එක කියයි, බිම් බෝම්බෙට ගියා කියයි. ඒ වගේම මේකත් රියානතුරු ත්‍රස්තවාදයක්. අපිට මොහොතක් දෙන්න අජිත් රෝහණ මහත්මයා, අපි සූදානම් වෙලා බලන්න. හොඳයි, අපි කතා කරමින් ඉන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමන් එක්ක අජිත් රෝහණ මහත්මයාත් එක්ක. අර ඔබතුමන් කිව්ව විදිහට මේ රියානතුරු කියන්නේ හරියට ත්‍රස්තවාදයක් වගේම තමයි. මේ ත්‍රස්තවාදයේ වළක්ව ගත්තේ නැත්නම් අහිංසක ජීවිත රැසක හිමිකාරීත්වය හිමි වෙන බොහෝ දිනෙකට තම සමීපතමයන් හිතයිශීන් නැති වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. දැන් මේකට විසඳුමක් විදිහට ඔබතුමන්ලා විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ නීති රීති දැඩි කරනවා. පාරේ තොටේ යනකොටත් අපි දකිනවා රථවාහන මේ හසුරුවන අපේ පොලිස් නිලධාරී මහත්තුරු ඉන්නවා. හැබැයි තාමත් අනතුරු සිද්ධ වෙනවා. මොකක්ද හේතුව? පහුගිය දවස්වල අපි දැක්ක ඔබතුමන්ලා අර වාහනවල ගෙවී ගිය ටයර් පරීක්ෂා කරන, වාහන පරීක්ෂා කරන, මේ හැම දෙයක්ම කරන බීමත් රියදුරන් අල්ලනවා. හැබැයි තාමත් රියානතුරු අඩුවීමක් නැහැ. ඔව්, රියානතුරු වල යම් පාලනයක් තියෙනවා. මේකට හේතුව මිනිස්සුන්ගේ හැසිරීම, මිනිස්සුන්ගේ චර්යාව. දැන් අපි මොනතරම් දේවල් කිව්වත් ඔබ බලන්න ඒ පුද්ගලයින්ගේ හැසිරීමේ චර්යාවේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පොලිසියට හුදෙකලාව රියානතුරු පාලනය කරන්න බෑ. නීතිය ක්‍රියාත්මක කරලා විතරක් රියානතුරු පාලනය කරන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම මහජනතාවගේ මේ හදවතේ ගැස්ම, මිනිස්සු හිතන එක, මම රියානතුරක වින්දිතෙක් බවට පත් වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. දැන් කොච්චර මිනිස්සු මැරුණත් ඔබ බලන්න බස් නැවතුම් පොලක් ගාවට ගිහිල්ලා යන බස් එකට නගිනවා. ධාවනය වන බස් එකෙන් බහිනවා. එතකොට නවත්තන්න අනවශ්‍ය තැන නවත්තලා තියෙනවා. එතකොට පොලිසිය දකින්නකොට හරියට ඉන්නවා. හෙල්මට් දාගෙන යන්න කියලා කොච්චර කිව්වත් අද අපේ රටේ හෙල්මට් දාගෙන යන්නේ තමුන්ගේ ඔළුව දැන් හෙල්මට් නීතිය ඇවිල්ලා තියෙන්නේ ඔළුව වැදුනහම මොහක හරි ඒ ඔළුව බේර ගන්න. දැන් මිනිස්සු හෙල්මට් දාන්න ඕනේ තමුන්ගේ ඔළුව බේර ගන්න. නමුත් අපේ රටේ මිනිස්සු හෙල්මට් දාන්නේ පොලිසියෙන් බේරෙන්න. ඔළුව බේර ගන්න නෙමෙයි. يعني දැන් සමහර වාහන අපි ප්‍රශ්න කරාම මේ අපි පන්සලට යන ගමන්නේ. එතකොට එහෙම නැත්නම් අපි කුඹුරේ යනකොටනේ. එතකොට ඇයි මේ අපිව හෙල්මට් එකට ලියන්නේ? දැන් ඔළුව කියන්නේ මේ මොකක හරි වැදෙනකොට ඔළුව හෝ ඒ වැදෙන එක ඒ දෙන්නම දන්නේ නැහැ. මෙයා පන්සලටද ගියේ, පල්ලියටද ගියේ, කුඹුරටද ගියේ, වෙන වැඩකටද ගියේ කියලා දන්නේ නැහැ. එකම දේ ඔළුව තුවාලලා මැරණ එක තමයි වෙන්නේ. ඉතින් යතුරු පැදියක යනකොට මහා මාර්ගයක අනිවාර්යෙන්ම හෙල්මට් එකක් දාගෙන යන්න කියලා නීතියක් තියෙන එකයි. දැන් සීට් බෙල්ට් දාගෙන යන්න කියනවා. ආසනපටි. දැන් ලෝකේ මේවා ගැන සමීක්ෂණ පවත්වපු විද්වත්තු හොයාගෙන තියෙනවා. ඒ රියදුරා ඒ වගේම ඉදිරිපස ආයේ මේ බෙල්ට් එකක් දාගෙන ගියාම හදිසියක් වුණොත් ඒ අනතුරකින් ගැලවෙන්න, තුවාල වෙන්න තියෙන අවස්ථාව අඩුයි කියලා. ඉතින් නමුත් ඒ වුණාට බොහෝ අවස්ථාවලදී මේක හරි සුළු දෙයක් නේ. වාහනේට නැග්ග හැටිය බෙල්ට් එක දාන. නමුත් එහෙම බලන්න කී දෙනෙක් එහෙම දාන්නේ නැතුව ඉන්නවද කියලා. ඉතින් පාර පයින් කොටත් එහෙමයි. අපි ගොඩක් වෙලාවට ඔබ ගිහිල්ලා බැලුවොත් එහෙම මරදානේ නැත්තම් පිටකොටුවේ නැත්තම් බොරැල්ලේ බැලුවොත් එහෙම ඔය හවසට එහෙම ඔෆිස් ඇරිච්ච වෙලාවට බොරැල්ලේ එහෙම අර පොළවේ යටින් දාලා තියෙන්නේ පාර මාරු වෙන්න. හැබැයි ඒ වුණාට අර යකඩ වැටක් ගහලා තිනවා පයින්නට ඒත් අර වාහන රතු පාට ලයිට් එකට නැවතිච්ච අවස්ථාවේදී පැනලා යකඩ වැට උන්නුත් පැනලා යනවා. ඉතින් මේ වගේ විනයක් නැතිව තාමත් අපේ රටේ මිනිස්සු ඉන්න. අපි කොච්චර 21 වෙනි සියවසේ හිටියත් මොනතරම් තත්වයකට හිටියත් ඔබ බලන්න කල ලයිට් එකක් ගාව මොකද තත්වය කියලා හැම වෙලේම අපි කොච්චර මාර්ග ආරක්ෂාව තහවුරු කරන්න හැදුවත් ත්‍රිවීලුයි යතුරු පැදි දෙපැත්තෙන් දාගෙන ඉස්සරහටම එනවා, වටෙන් දාගෙන එනවා. දැන් කල ලයිට් එකේ රතු පාට කොළ පාට වෙනකොට කහ පාට වෙලා අන්තිමට ඉස්සෙල්ලාම යන්නේ ඒගොල්ලෝ තමයි. අර අනිත් ආපු වාහන ඔක්කොටම ඊළඟට ආයිත් රතුපත්තු වෙනවා. ඒගොල්ලන්ට යන්න අවස්ථාවක් නැහැ. මේ සමහරවිට මේ රතු එළිය තියෙනකොටත් වාහන යනවා. ඉතින් මේක තමයි විනය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා පොලිසියත් එක්කම අනිකුත් ආයතන වගේ මේ මාර්ගය පාවිච්චි කරන හැමෝගෙම විනය
අපි හරියට හදා ගන්නවා. හොඳයි. ඔය අතරේ අපි මේ දැන් පහුගිය දවස්වල විශේෂයෙන්ම වාර්තා වෙච්ච සිද්ධි දැක්කහම අජිත් රෝහණ මහත්මයා මේ අර ජනතාව පොලිසිය ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කරන තැන ජනතාවගේ පිහිටට එන තැන දැන් පරිසර පොලිසිය හරහා ඒක දැන් වඩාත් සක්‍රියව ක්‍රියාත්මක වෙන කාලේ. හැබැයි පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් පහුගිය කාලයේ කිසියම් ආකාරයක මේ 13ක් නිලධාරීන් 100% ගාණක් මේ පිරිසින් හැබැයි සමස්ත පොලිසියටම මේ පිරිස අවනම්බුවක් අපි පහුගිය දවස්වල දැක්කා පන්නිපිටිය ප්‍රදේශයේ ඇත්තේච්ච සිද්ධිය ඊට පෙර තරුණියක් ඝාතනය කරපු ඒ සිද්ධීන් මේ හැම දෙයකටම පොලිස් නිලධාරීන් සම්බන්ධ වෙලා හිට ඔබතුමන්ලා ඔවුන්ටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා ඒක අපි දන්නවා මොකද්ද මේ වෙලා තියෙන්නේ නෑ ඇත්තටම දැන් මේක තමයි අපේ පොලිසිය 85000ක් ඉන්නවා අද වෙනකොට 85000ක් ඉන්නවා මේ 85000කින් එක්කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. අපි කිසිසේත් අනුමත කරන්නේ දැන් අපි මේ අවස්ථාවේදී අනතුරක් වුණා. ඒ අනතුරෙන් තමන්ගේ රථවාහන ස්ථානාධිපතිවරයා යුනිෆෝම් එකකින් ඉන්නකොට පොලිසියක ට්‍රැෆික් OIC කියන්නේ එයා තමයි පාරේ කන්ට්‍රෝල් කරන එක්කෙනා. ඒ ඒරියා එක අසුරන එක්කෙනා. ඉතින් එයා යුනිෆෝම් එකේ ඉන්නකොට රියදුරෙක් ඇවිල්ලා හැප්පුවා. හපල එයා රෝහල් ගත කරන්න වුණා. අපි දැක්ක එළවලු රථ අධික වේගෙන් ගමන් කරන සහ මේ මාර්ගය අපරීක්ෂාවෙන් ගමන් කරන. දැන් ඒතකොට දැන් මේ වගේ අවස්ථාවකදී ගමේ වුණාම නගරයක වුණාම මොකද කරන්නේ? ගමේ මිනිස්සු අට වෙලා රියදුරාට ගහනවා. ගහලා පොලිසියට බාර දෙනවා. සමහරවිට මරපු අවස්ථාවක් තියෙනවා. ඊළඟට ලොරිය ගිනි තියනවා. නැත්තම් වාහනේ ගිනි තියනවා. ඕක තමයි අපේ රටේ නෙමෙයි අපිට වැඩි ඉන්දියාවේ බංග්ලාදේශයේ මේක හරියට වැඩි. දැන් මිනිස්සෙක් හැටියට මේ පොලිස් කොස්තාපල් වරයාට ආවේගයක් ඇති වෙන්න ඇති. ඇති වෙනවා මේ යුනිෆෝම් එකෙන් ඉන්න එක්කෙනා මෙච්චර පාරේ ඉන්නේ නැද්දි මෙහෙම ඇවිල්ලා හප්පපුවාම ඒ ආවේගය ඇති වෙන්න ඇති. හැබැයි ඒ ආවේගය ඇති වුණයි කියලා ගමේ ඉන්න සාමාන්‍ය කෙනෙක් කටයුතු කරන ආකාරයට මේ පොලිස් ප්‍රධාරියට කටයුතු කරන්න බෑ. ඔහු කටයුතු කරන්න ඕන නීති රාමුව තුල. ඉතින් ඒක නිසා ඔහුගේ ආවේගය පාලනය කරගෙන කටයුතු කරන්න ඕනේ. නමුත් එහෙම කටයුතු නොකර මේ ආකාරයට උදරය පාගලා පහර දීම අපි කිසිසේත් අනුමත කරන්නේ සමාජ මාධ්‍යවල විවිධ දේවල් සංසරණ වුණා. ඔබතුමන්ටත් මේ චෝදනාවක් එල්ල වෙලා තිබර නිලැඳුමින් ඉන්න පොලිස් නිලධාරියෙකුට ඒ වගේ කටයුතු කරන්න පුළුවන් ආකාරය මොකක්ද? දැන් මේකෙදි මගෙන් එක්තරා රූපවාහිනී නාලිකාවකදී ඇහුවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීම ගැන. මම එහිදී සඳහන් කරේ දණ්ඩ නීති සංග්‍රහයේ 92 සහ 93 වගන්ති වලට යටත්ව තමයි පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්නේ. ඒතර 92 වගන්ති ඊටාම පැහැදිලිව තියෙනවා රජයේ නිලධාරියෙක් කරන නීත්‍යානුකූල ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැහැ කියලා. ඒ කියන්නේ මම යුනිෆෝම් එකෙන් ඉඳලා මම ඔබ වෙනුවෙන් ඔබට බලය පාවිච්චි කරනවා නම් ඔබට බෑ මට ගහන්න එන්න. දැන් මේ කියපු එක වැරදි විදියට සමාජ මාධ්‍යවල අර්ථකථනය කරලා තිබුණා. යුනිෆෝම් එකෙන් ඉන්න එක්කෙනෙකුට උනත් පහර දෙන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණ වැරද්දක්. එහෙම එකක් මම කිව්වේ නැහැ. මම කිව්වේ අර වගන්ති දෙකේ ප්‍රතිපාදන අනුව යුනිෆෝම් එකේ ඉන්න නිලධාරියෙක් බලය පාවිච්චි කිරීමේදී යම් කෙනෙකුට අකටයුත්තක් වුණොත් එයාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. එයාට මානව හිමිකම් කොමිසමට යන්න පුළුවන්. පොලිසියට පොලිස් මූලස්ථානට පැමිණිලි කරන්න පුළුවන්. ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න පුළුවන්. පුද්ගලික නඩුවක් දා ගන්න පුළුවන්. පුද්ගලික අපරාධ නඩුවක් දා ගන්න පුළුවන්. සිවිල් නඩුවක් දා ගන්න පුළුවන්. එහෙම මිසක් නිලැඳුමින් ඉන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම කිසිසේත් නොකළ යුතුයි. එහෙම කරන්න බෑ. නමුත් තමුන්ට අසාධාරණයක් වෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න ඕනේ. දැන් ඒ සිද්ධියත් අපි ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහුගේ වැඩ තහනම් කළා. ඔහු අධිකරණයට ඉදිරිපත් කළා. ඔහුව රක්ෂිත බන්ධනාගාරයට ගත කළා. ඒ සියලු කාරණා කළා. ඉතින් ඒ කටයුතු කරනවා. නමුත් අපි කනගාටු වෙනවා ඒ සිද්ධිය ගැන. ඉතින් 85000ක් ඉන්න පොලිසියේ එක්කෙනෙක් මෙහෙම කරයි කියලා රථවාහන රාජකාරිවල නිරත වෙලා ඉන්න 9000කට ආසන්න පොලිස් නිලධාරීන්. ඔබ දන්නවද නජිත් මේගොල්ලෝ උදේ පාන්දර 5ට එන්නේ. පාන්දර 5ට එන්න මේගොල්ලෝ අඩුම ගානේ 4ටවත් නැගිටින්න ඕනේ. එතකොට නැගිටලා ශරීර කෘත්‍ය කරගෙන ඇඳගෙන 5ට ගෙදරින් පිටත් වෙලා 6 වෙනකොට පොලිසියට එනවා. 5ට තමයි ගෙදරින් පිටත් වෙන්නේ ගොඩක් අය. ගෙදරින් හරි පොලිසිය හරි ඉන්න අය. මේ 6ට ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර උදේට මේගොල්ලෝ පාරට දාන්න ඉස්සෙල්ලා පොඩි උපදෙස් දීමක් කරනවා ඉහළ නිලධාරියෙක් විසින්. ඒ උපදෙස් දීම කරලා 6 කාල වෙනකොට තමුගේ ඩියුටි පොයින්ට් එකට යන්න ඕනේ. මේ දවස්වල නම් 6 වෙනකොට යන්න ඕනේ ඉස්කෝලේ තියෙන හින්දා. ඒතකොට ඒ ගිහිල්ලා මුළු දවසම එතනින් පටන් ගන්න මේ ක්‍රියාවලිය ආයි හවස ට්‍රැෆික් එකත් ඉවර වෙලා රෑ 8 9 වෙනකල් ඔවුන් ඉන්නේ පාරේ. ආයි ඔවුන් එතකොට මේක පටන් ගත්තේ පාන්දර 4ට. ආපහු ඔහු ඇඳට යනකොට රෑ 11 විතර වෙනවා. ඇඟ පිරිසිදු කරගෙන ඒතර දවසකට පැය 17කට ආසන්න කාලයක් 16කට ආසන්න කාලයක් ඔවුන් මේ රටේ ජනතාව වෙනුවෙන් තමුගේ සේවය ඉෂ්ට කරනවා. අතර කාලෙදී අවරාශ්මියට මුහුණ දෙනවා නැත්නම් අවරාශ්මිය දූවිල්ල අවුව වැස්ස. දැන් මේ අතරතුර පාරේ යනකොට පොලිස් නිලධාරියෙක් ලයිසන් එක ඉල්ලනවා. පොලිස් නිලධාරියෙක් ඉර කැපුවයි කියලා කියනවා.
ළඟට ඇවිල්ලා පාක් කරන්න එපා ගන්න කියනවාද එතකොට මිනිස්සුන්ට හරි වේදනාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. මොකද්ද මේ මං උදේ පාන්දර එනකොටම මෙතන වාහනේ පාක් කරන්න බෑ. මං කොහොමද යන්නේ? එහෙනම් පොලිසියට කියනවා මිනිස්සු අපිට පාක් කරන්න තැනක් දෙනවා මෙතන. අපි දැන් පොලිසියට පාක් කරන්න තැන දෙන්න බෑ. ඒක ඒ ලෝකල් ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන්ස් වල නැත්තම් පළාත් පාලන ආයතන වල වක්කීමයි යුතුයම. ඒතර අපිට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. ඒතර තව කෙනෙක් ඇයි ලයිසන් එක ගන්න? ඇයි අරේ ඉර කැපුවා මගේ විතරක් ගන්න? දැන් මේ වගේ විවිධ ප්‍රශ්න චෝදනා එල්ල කරනවා. තමයි මතක තියාගන්න ඕනේ. මේ හැම දෙයක්ම පොලිස් නිලධාරීන් මේ පාරේ ඔබ දැන් මෙතන අපි ගත්තොත් මේ ITN එක ඉස්සරහට තා චුට්ටක් ගිහිල්ලා තලවතු ගොඩට ගිහිල්ලා බැලුවොත් අනිත් පැත්තෙන් හෝකන්දරට ගිහිල්ලා බැලුවොත් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු පාරේ බැලුවොත් මොන තරම් පොලිස් නිලධාරීන් ඉන්නවද සාමාන්‍ය කෙනෙකුට පුළුවන් නම් ඉන්න කියන්න ඔය පාරේ ওই විදිහට හිටගෙන මේ කැප් එකකුත් දාගෙන මොකද ඔය කැප් එක දැම්මහම ඔළුවේ කැක්කුමක් ඉන්නවා පොඩි ඒක කැප් දාලා තියෙන කට්ටිය දන්නවා එතකොට ඉන්න කියන්න බලන්න පැයක් ඉන්න පුළුවන්ද කියලා පැයක් ඔය අවුවේ ওই විදිහට එක දිගට හිටගෙන ඉන්න බෑ ඔය දුමාරයත් එක්ක. නමුත් පැය 14ක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ කැපවීම අති විශිෂ්ටයි. හැබැයි ඒ අතර මේ එක්කෙනෙක් මේක කරපු එක ගැන අපි කනගාටු වෙනවා. අපි විශ්වාස කරනවා ඒක සමස්ත පොලිසිය ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග ගන්න නිසා මේවට මෙවැනි තත්වයට පත්වෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් අපි විශේෂ පාඨමාලා පවා හදලා තිනවා. ඔබට මතක ඇති අර ඇමරිකාවේ දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා පුද්ගලයෙක් ධනහිසෙන් හිර කරලා එක තැනැත්තෙක් ඝාතනය කරා. මම ඒකයි මේකයි සංසන්දනය කරන්න යනවා නෙමෙයි. අපි දැක්ක සමාජ මාධ්‍යවල මේ සිද්ධීන් දෙකම සමාන කරන්න උත්සාහ කරලා තිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඇමරිකාවේ කියන්නේ හොඳ පොලිස් නිලධාරීන් ඒ මානව හිමිකම් වලට ගරු කරන පොලිස් නිලධාරීන් පුහුණු කරන තැන. නමුත් ඒවා අතර එක එක හේතු මත එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ අපෙත් එක්කෙනෙක් මේ ක්‍රියාවල නිරත වුණා. ඉතින් ඒක කනගාටුයි. නමුත් අපි උත්සාහ කරනවා ජනතාවට උපරිම සේවය දෙන්න. මිනිස්සු මතක තියාගන්න ඕන කාරණේ තමයි ජනතාව පොලිසිය පාරේ ඉඳලා මේ දේවල් කරන්නේ මේ දූවිල්ල අවුව වැස්ස දුමාරේ ඔක්කොම එක්ක ඉන්නේ. දඩ කොළ නිකුත් කරන්නේ ලයිසන් එක ගන්නේ తాවකාලික බලපත්‍ර ටෙම්පරරි පර්මිට් දෙන්නේ මිනිස්සු එක තරහට නෙමෙයි. එහෙම නොකොලොත් අපි හිතමු දැන් වෙලාව 7:36යිනේ 7:26යි මේ වෙලාවේ නිවේදනයක් ප්‍රකාශපත් කරනවා 7:26ට 7:36 දක්වා රථවාහන නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවනවා කියලා. දැන් අපි විනාඩි 10කට. මොකද වෙන්නේ? යන්නේ කෙනා කඩාගෙන යයි යට කරගෙන යයි. ඒ මොකුත් නඩු නැහැනේ. දැන් නීතිය අත්හිටුවලානේ තියෙන්නේ. එතකොට පාරවල් બ્લોක් වෙයි. මේ හැම දෙයක්ම පාලනය කරන්නේ මේ පාරේ ඉඳලා පොලිස් නිලධාරීන්. ඒ නිසා තමයි මිනිස්සුන්ට මෙහෙම පාරේ යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා පොලිසිය දිහා රථවාහන පොලිස් නිලධාරීන් දිහා ද්වේෂයෙන් බලන්න අපි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපි පුරුදු වෙන්න ඕනේ ඒ අය දිහා උපේක්ෂාවෙන් බලන්න වැරදි කරන අයට අපි වෙනම කටයුතු කරනවා. මේ සියල්ල කරන්නේ ඔබ වෙනුවෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් කැපවුණු ආයතනයක්. අපි සූදානම් තවත් බොහෝ දේ කතා කරන්න විරාමයක් කරගෙන. ඔබනවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා අපිත් එක්ක දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ. අපි බොහෝ දේ කතා කළා. ඒ අතරේදී නියෝජ්‍ය පොලිස්පතිතුමා දැන් අපි දකිනවා විශේෂයෙන්ම දැන් සමාජ මාධ්‍ය සෑහෙන ප්‍රබල තැනක් අරගෙන තියෙනවා විවිධ අසත්‍ය කටකතා පතුරවන තැන් අතර. හැබැයි දැන් මේ දේවල් වටලනත් පොලිසියේ තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා අපි පාරිතොටේ ගියත් CCTV කැමරා පද්ධති මේ කැමරා හයි කරගත්ත වාහන මේ හැම දෙයකින්ම සන්නද්ධ වෙලා පොලිසිය දැන් ඉස්සරට වැඩිය සෑහෙන්න දියුණු වෙලා අන්තර්ජාලය හරහා සිද්ධ වෙන අපරාධ වළක්වන්නත් මොනවා හරි පියවර අරගෙන තියෙනවද? අපි දකින පහුගිය කාලේ ත්‍රස්තවාදය මේ අන්තවාදය වපුරවන්නත් අන්තර්ජාලය පාවිච්චි කළා. කොහොමද මේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ? ඔය අතරම දැන් අපි ආරම්භ කරලා තියෙනවා මේ සයිබර් පැට්‍රෝල් කියන එක. දැන් අපි පැට්‍රෝල් එකක් යනවා කියලා කියන්නේ මේ පාරේ බයිසිකල් දාලා මෝටර් සයිකල් දාලා යනවට තමයි පැට්‍රෝල් කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතන වික්‍රමසිංහපුරයෙන් පටන් අරගෙන තලවතු ගොඩට ගිහිල්ලා එතනින් කිඹුලවල හන්දියෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුව පැත්තෙන් පැලවත්තෙන් ආයි මෙහාට රවුමක් වෙන එක තමයි පැට්‍රෝල් එක. දැන් ඒ වගේ අපි ආරම්භ කරලා තියෙනවා මේ සයිබර් පැට්‍රෝල්. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මාධ්‍ය කොට්ටාශය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාශය නිරන්තරයෙන් අපි අන්තර්ජාලයේ සැරිසරනවා. ඒ සැරිසරන කොට අන්තර්ජාලය තුළ හුවමාරු වෙන විවිධාකාරී දේවල් අපිට හම්බ වෙනවා. හැබැයි ඒවා රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන අසත්‍ය තොරතුරු නම්
ඒ වගේම තව කෙනෙක්ගේ පුද්ගලික තව කෙනෙක්ට ඒක කරලා ඒක අපරාධයක් බවට පත්වෙන තොරතුරු නම් වංචාවක් වෙන දේවල් නම් ඒවා ගැන අපි විමර්ශනය කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් මේ විහිළුවකට එහෙම නැත්නම් සාමාන්‍ය ආස්වාදයක් ලබන්න තව කෙනෙකුට හානියක් නොවන කාරණයක් අන්තර්ජාලය හරහා උමාරු කරගත ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ තුලින් අපරාධ වෙනවා. දැන් ඊයේ හවස ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශය මගින් පුද්ගලයෝ දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයෝ දෙන්න අත්අඩංගුවට ගත්තේ ඔවුන් අන්තර්ජාලය හරහා එක WhatsApp group එකක් හදලා තිබුණා. මේකේ නම තමයි වන් උම්මා කියලා මේක හදලා තිබුණේ කටාර් රාජ්‍යයේදී තමයි මේ WhatsApp group එක හදලා තිබුණේ. ඔවුන් ලංකාවේ එක්කෙනෙක් වැල්ලම්පිටිය අනිත් එක්කෙනා තිහාරියේ කටාර් වල ඉඳගෙන අවුරුදු ගාණක් තිස්සේ මේ අන්තවාදය ප්‍රචාරය කරන්න මේ තුලින් විවිධ වීඩියෝ පට දර්ශන ඡායාරූප විශේෂයෙන්ම මේ අර පාස්කු ප්‍රහාරයේ අන්තවාදී මුග්ධ ඝාතකයා වන සහරාන්ගේ මතවාදයන් ව්‍යාප්ත කරන්න මොවුන් කටයුතු කරලා තිබුණා. මේ ගැන අපි දැනගෙන ඊට පස්සේ අපි කටාර් වලට දැනුම් දුන්නා මේ පුද්ගලයෝ ලංකාවේ පුද්ගලයෝ මෙහි ඉන්නවා කියලා. හැබැයි කටාර් රාජ්‍ය ධනාත්මක ප්‍රතිචාර දක්වලා ඒගොල්ලෝ වහාම ලංකාවට පිටුවහල් කරලා තිබුණා පසුගිය නොවැම්බර් මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ මීට මාස 4කට ඉතිරි ඉස්සෙල්ලා. පස්සේ අපි මේ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වලා ඊයේ අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයන් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඔබට මතක ඇති අර පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා පැය ගාණක් යනකොට අන්තර්ජාලයට වීඩියෝවක් මුසු වුණා සහරාන් කියන ඝාතකයාත් එක්ක තවත් කට්ටියක් දියුරුමක් දෙන කළු පාට ඇඳගත්ත. ඒක ඉස්සෙල්ලම අන්තර්ජාලයට එක්කරේ මේ පුද්ගලයා. එතකොට ඒ වගේ ඡායාරූප දැන් ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. යම්කිසි අවස්ථාවකදී කවුරු හරි කෙනෙක් ජාතික ආරක්ෂාවට නැත්තම් වංචා නැත්තම් වෙනත් ආකාරයේ අපරාධ වලට අදාළ යම් දෙයක් අන්තර්ජාලය හරහා මුදා හරිනවා නම් ඒ ගැන අපි සොයා බලලා අත්අඩංගුවට අරගෙන කටයුතු කරනවා. අනිත් එක තව එකක් තමයි මේ ඒ වගේම මේ බොරු පැමිණිලි 119 එකටත් එනවා. දැන් අපේ සමහර අපි අපරාධයක් අනතුරක් ආපදාවක් නම් අපි හදිස්සියම ඒ කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ ඉක්මනින්ම ක්‍රියා කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් ඔබගේ ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. කාලයක් තිස්සේ තියෙනවා. ඉතින් මේ ඉඩමේ ගහක් කපා ගන්න එක ප්‍රශ්නයක්. වැටේ තියෙනවා කොස් ගහ අල්ලපු එක්කෙනාටද මටද? ඕකට 119 එකට කතා කරලා වැඩක් නැහැ නේ. දැන් මේවටත් කතා කරනවා. ඉතින් මේ එනේවැන් 75%ක් එන්නේ අනවශ්‍ය කෝල්. ඒ කියන්නේ ඒකට කිසිම සම්බන්ධයක් නැති දේවල්. තොරතුරු ලබා ගන්න වෙනම තැන් තියෙනවා. ඒකට 119 භාවිතා කරන්න හොඳ නැහැ. ඉතින් ඒ වගේ දැන් පෙරේද මේ වගේ සිද්ධියක් වුණා. උරගස් මංගන්දියේ පොලිසියට පැමිණිල්ලක් ආවා. ඒ ප්‍රදේශයේ එක්තරා ස්ථානයක මේ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ 6 දෙනෙක් සේවය කරන්න ගිය වෙලාවේදී පුද්ගලයෙක් ඈත ඉඳලා වෙඩි තිබ්බා. වෙඩිල්ලක් වැදිලා එක්කෙනෙක් මැරුණා කියලා. විදුලි බල මණ්ඩලයේ සේවකයෙක් මැරිලා. පැමිණිල්ලක් ආවා ඊයේ හවස පෙරේද හවස 2:00ට. මේක විභාග කරලා බලනකොට මේක මහේත්‍රාත් අධිකරණයටත් දන්නවලා එල්පිටි විභාග කරලා බලනකොට එහෙම සිද්ධියක් එතන වෙලා නැහැ. එතන වෙලා වෙඩිතැබීමක් සිද්ධ වෙලා නැහැ. වෙඩිතැබීමක් වෙලා නැහැ මිනිහෙක් මැරලා. මැරිච්ච පුද්ගලයා බලපිටිය රෝවලට ඇතුළත් කරලා. පස්සේ තවදුරටත් විමර්ශනය කරනකොට ඊය අනාවරණය වුණා වෙඩිතැබීම වෙලා තියෙන්නේ අම්බලන්ගොඩදී. දැන් ඊට 70ක්ම 30ක් 40ක් ඈතට ගෙනහිලා තමයි මේක මැව්වේ. මොකද්ද වෙලා තියෙන්නේ? මේගොල්ලෝ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ කණ්ඩායමක් ඒගොල්ලෝ ගිහිල්ලා නරත්තු කටයුත්තක් කරලා එහෙ ඉන්ඩෝනේ ඒරියා එකේ වෙලාවේ නමුත් එහෙ නෙමෙයි හිටියේ අම්බලන්ගොඩට ආවා යම් කටයුත්තකට මේ සේවය කරන එක්කෙනෙක්ගේ නිවසට එතෙන්දී රිවෝල්වර් එකක් අරගෙන ඒ නිවසේ හිමියයි ඒ කියන්නේ ඔහුත් සේවකයෙක් මරණ කරුවිය අතර ඇතිවෙච්ච මොකක් හරි දෙයකදී වෙඩි තැබීමක් කරලා අදාළ පුද්ගලයා මිය ගියා. දැන් පොලිසියට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි නඩත්තු කටයුත්ත කරනකොට ඈත ඉඳලා එක්කෙනෙක් වෙඩි තිබ්බා වැදුනා කවුද කියලා දන්නේ නැහැ කියලා. දැන් මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙනවා ඒ රිවෝල්වර් එක දීපු එක්කෙනත්. දැන් බලන්න මිනිස්සු මේ වගේ කටයුතු කරන දැන් මනුෂ්‍ය ඝාතනය කියන්නේ ලොකුම අපරාධය. ඊට වැඩි ලොකු අපරාධයක් නැහැනේ. එතකොට වංචා හොරකම් තියෙනවා. නමුත් ලොකුම අපරාධය තමයි මනුෂ්‍ය ඝාතය. එහෙම එකක් වෙලා ඊට පස්සේ බොරු කියනවා. ඉතින් අපි මේ ජනතාවට කියන්න ඕනේ අන්තර්ජාලය හරහා වෙන කාරණා හරහා අසත්‍ය ප්‍රචාරය කිරීම, බොරු පැමිණිලි කිරීම, ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම දැන් ඔබත් ඇති ගෲප් වල එක ගෲප්ස් තියෙනවානේ. WhatsApp ගෲප් තියෙනවා, Facebook ගෲප්ස් තියෙනවා, Viber ගෲප් තියෙනවා, Instagram තියෙනවා. හැබැයි මොනවා වුණා තව කෙනෙක්ව සමච්චලයට ලක් කරන, තව කෙනෙක් අපරාධයකට ලක් කරන, එහෙම නැත්නම්
ජාතික ආරක්ෂාවට රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ප්‍රවෘත්තියක් ඔබේ ඒ මාධ්‍ය ගිණුමට આવොත් සමාජ මාධ්‍ය ගිණුමට આવොත් ඒක ෆෝවර්ඩ් කරන්න ඉස්සෙල්ලා ඒක ෂෙයා කරන්න ඉස්සෙල්ලා එකක් දෙකක් නෙමේ 3 පාරක්ම හිතලා බලන්න මේ තුලින් යම් දෙයක් වේද කියලා. එහෙම දාජිත් මහත්මයා දැන් මේ වගේ සිද්ධීන් වලදී සමාජයේ ඉන්න පිරිස් වලට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක අර දැන් ඔබතුමන් කලින් සඳහන් කළා සහරාන්ලගේ වීඩියෝ මුලින්ම දාපු පුද්ගලයා ගැන. දැන් ඒ වගේ මොනවා හරි දෙයක් මුලින්ම දාපු කෙනාද වැරදිකරු වෙන්නේ? ඒක අර හුමාරු කරගන්න පිරිසද මේ හැම දිනෙකම වැරදිකරු බවට පත් වෙනවද කොහොමද නීතිය? දැන් මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම පළමුවෙන්ම දාන පුද්ගලයා තමයි මේකේ ප්‍රමුඛයා. හැබැයි දැන් මේ හුවමාරු කරන අතර යම් අය කමෙන්ට්ස් දානවනේ නිකම්ම නෙමෙයි මේක ෆෝවර්ඩ් කරන්නේ. හරිද? මේ එතකොට ඒ අතර ඒගොල්ලන්ගේ චේතනාව අදහසේ කමෙන්ට් එකේ තියෙනවා. හරිද? මේ තුලින් මේ අපි වෙනම මේ මතවාදයේ මේවා කරමු. අපි මේ සම්බන්ධව වෙනම ඊළාම් රාජ්‍යයක් යොමු කරන්න. දැන් ඊයේ පෙරේදා දිනේදී අත්අඩංගුවට ගත්තා යාපනයේ ප්‍රදේශයේදී ටියුබ් ටැමිල් කියලා මේ මතවාදයක් ගෙනියන YouTube නාලිකාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම www.tubetamil.com කියලා වෙබ් අඩවියක්. දැන් බලන්න මම මේ කියන කතාව. දැන් මේකේ දාලා තිබුණා අර පන්නිපිටියේදී පොලිස් නිලධාරියා රියදුරාට ගහන දර්ශනය අරගෙන දාලා පිටරටට මේක යවලා තිබුණේ කොහොමද? ශ්‍රී ලංකාවේ පොලිසිය දෙමළ වැසියන්ට පහර දෙන ආකාරය කියලා. දෙමළ වැසියන්ට පහර දෙන ආකාරය. දැන් මේ තුලින් මොකද්ද ඇති වෙන ඉමේජ් එක? එතකොට මොකද්ද? ඉතින් එතකොට ඒවා තනිකරම මේ රටට එරෙහිව ඒ වගේම මේ රටේ නීතිය ආධිපත්‍යයට එරෙහිව කරන ක්‍රියාකාරකම්. ඉතින් ඒ නිසා මේ අන්තර්ජාලය කියන්නේ ඊටාම හොඳ දෙයක්. මේක පුස්තකාලයක්. මේකේ හැම දෙයක්ම තියෙනවා. ඔබ දැන් බැලුවොත් එහෙම මේ ෆෝන් එක දැන් ඉස්සර නම් මේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් 1875 හදනකොට මේක හැදුවේ කතා කරන්න විතරයි. දැන් අද මූණ බලාගෙන කතා කරන්න පුළුවන්. මේකේ තමයි තියෙන්නේ රෝහල මේකේ තියෙනවා. වෛද්‍යවරයා channel කරගන්න පුළුවන්. ටිකට් ගන්න පුළුවන්. මාකට් එකට ගිහිල්ලා බඩු ගන්න පුළුවන්. බඩු ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන්. ටීවී බලන්න පුළුවන්. රේඩියෝ බලන්න පුළුවන්. ස්ටොප් වොච් එක හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එලාම් එක මේකේ තියෙනවා. ටෝච් එකත් මේකේ තියෙනවා. ගෙදර සිකියුරිටි එකත් මේකේ තියෙනවා. කැමරා ටික මේකෙන් බලන්න පුළුවන්. බල්ලා දැන් එළියට ගිහිල්ලාද ගෙදර ගාව වාහනයක් නවත්තලාද නැද්ද කියලා ට්‍රාන්ස්ලේට් කරගන්නත් පුළුවන්. ඉස්සර වගේ නෑ. ඩික්ෂනරියත් මේක ඇතුලේ තියෙනවා. ඔය හරි තැනකට යනවා නම් මැප් එක දාගෙන යන්න පුළුවන්. Google එකට දාගෙන යන්න පුළුවන්. ඉතින් අද මුළු ලෝකෙම මේක ඇතුලේ තියෙනවා. දැන් ඉස්සර නම් බට්ට ලොරියක් ඕනේ ටීවී එක කැසට් එක මේ ටික ගෙනියන්න. දැන් මේක ඇතුලේ ඒ ටික ඔක්කොම තියෙනවා. හැබැයි මේ තිබුණාම මතක තියාගන්න ඕනේ වැදගත් කාරණේ තමයි මේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඉන්න යාළුවෝ ගැන. මේවා ඉන්න හැම යාළුවෙක්ම හැබැයි යාළුවෝ නෙමෙයි. දැන් ඇඩ් වෙනවා කියලා ඇඩ් වෙනවනේ. ලස්සන පින්තූරයක් තියෙන ගෑනු ළමෙක් ඉන්න පුළුවන්. ලස්සන පින්තූරයක් තියෙන පිරිමි ළමෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ පින්තූරේ යාගෙම නෙමෙයි. මේ ඉන්නේ හොරෙක්. හොරෙක් වුණාට එයා ඇඩ් වෙන්නේ ලස්සන තියෙන. ඉතින් ඒතර අනිත් පැත්තේ chat කරනකොට එයා chat කරනවා. ඔයා කොහොමද? කෑවද? නෑවද? වැතාම අඳුරගෙන නෑ. ඉතින් එතකොට අන්තිමට තමුන් දන්නේ නෑ. තමුන් හොරෙක්ගේ ගොදුරක් බවට පත් වෙලා කියලා. අන්තිමට ගෙදර ඇවිල්ලා මංකොල්ලයක් කාලා, ගෙදර වහලෙන් බහැලා බඩු ටික ගෙනිච්චා. මොකද මේ ෆොටෝ එහෙම යටත් යවනවනේ. ඔන්න අපි වන්දනා ගමනක් යනවා කියලා යවනවා. අපි ට්‍රිප් එකක් යනවා කියලා යනවා. දැන් ගෙදර මම විතරයි තනියෙන් ඉන්නේ කියලා යනවා. ඉතින් ඊට පස්සේ අර පුද්ගලයා එනවා. දැන් තනියෙන් ඉන්න බව දන්නවනේ. අම්මලා තාත්තලා හවස් වෙනකල් එන්නේ නැහැ කියලා. මේ ඉන්න අපරාධකාරයෝ. ඒ නිසා මේ සමාජ මාධ්‍ය ජාලා අන්තර්ජාලය පරිහරණය කිරීම ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. අන්තර්ජාලය කියන්නේ හොඳ සේවකයෙක් වගේම නරක ස්වාමියෙක්. හොඳයි අජිත් මහත්මයා දැන් ඔය පොලිසිය හරහා ඔබතුමන්ලා ඇති කරලා තියෙනවද සහ ඇති කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? අපි දැන් ඔබතුමන් කිව්වා වගේම මේ වංචනික ප්‍රොෆයිල්ස් නැත්නම් මේ ෆේක් ප්‍රොෆයිල්ස් කියලා අපි කියන්නේ මේ දේවල් වටලන්නත් මොකක් හරි මෙහෙමක් තියෙනවද? ඔව් දැන් ඇත්තටම අපිට යම්කිසි සිද්ධියකට ප්‍රශ්නගත වුණොත් තමයි දැනට අපි ඒක කරන්නේ. මොකද අපේ රටේ නීතියේ තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 402 වගන්තිය යටතේ දඬුවම් කරන්න පුළුවන් වරදක් තියෙනවා. අනෙකෙකු ලෙස පෙනී සිටීම කියලා. දැන් ඔබගේ නම නජිත් මාතරගේ ඔබගේ හැඳුනුම්පත ඔබගේ ලේඛන ඔක්කොම තියෙන්නේ ඒ නමින්. දැන් ඔබ අජිත් රෝහණ කියලා කොහේ හරි තැනක ගිහිල්ලා පෙනී හිටියොත්, ඔබ પાස්පෝර්ට් එකක් හැදුවොත්, ඔබ හැඳුනුම්පතක් හැදුවොත්, ඔබ අනෙකෙකු ලෙස පෙනී හිටිනවා. ඔබ මාධ්‍යකරුවෙක් වෙන්න පුළුවන්, ඔබ නීතිඥයෙක් හරි පොලිස් නිලධාරියෙක් හරි කියලා හැඳුනුම්පතක් හැදුවොත් ඒ කියන්නේ ඔබ අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් සිදු කරන වරද සිදු කරනවා. එතකොට ඒක අන්තර්ජාලයේ හෝ වේවා එහෙම තියෙනවා නම්
එවැනි අයට කටයුතු කරන්න අපේ රටේ අපරාධ නීතිය ප්‍රමාණවත්. මේ නීතිය තවත් වර්ධනය වෙලා ඉස්සරහට තව ගොඩක් කරුණු ඔස්සේ අනිකෙකු ලෙස පෙනී සිටීම, ඒ වගේම මේ ෆේක් ප්‍රොෆයිල් අසත්‍ය ඒවා නිර්මාණය කරන එක මේවා ගැන තව නීති තත්ත්වයන් ඉස්සරහට. හොඳයි. ඔය අතරේ දැන් මේ දවස්වල වැඩිම සමාජයේ කතා වෙන මාතෘකාවක් පරිසරය. පරිසරය ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ ගස්වැල් තුරුලතා ඒ විතරක් නෙවෙයි මේ නගර අලංකරණයේ මේ හැම දෙයකටමත් පොලිසිය දැන් දායක වෙනවා. පරිසර පොලිසිය හරහා අපි දකිනවා අර වෙන්දට වැඩිය සෑහෙන ලොකු අවධානයක් දැන් ජනතාවගෙත් ඇති වෙලා අජිත් රෝහණ මහත්මයා විශේෂයෙන්ම නගරබද පැතිවල ගත්තොත් පාරට කුණු ටිකක් දාන තැන ඉඳන් මේ දේවල් හැදිලා කියලා අපිට හිතෙනවා මිනිස්සුගේ හදන්න දායක වෙන්නේ පොලිසිය. පොලිසිය නිරන්තරයෙන් අර ඔබතුමන් සඳහන් කළා වගේ රියානතුරුවලදී රථවාහන පොලිසිය ක්‍රියා කරනවා වගේ පරිසරය සම්බන්ධ කටයුතු වලදී පොලිසිය කටයුතු කරනවා. ඔව් ඇත්තටම දැන් මේ පරිසරය ගත්තාම මේක ඊටාම වැදගත් දෙයක් පරිසරය ආරක්ෂා කරගන්න. මොකද පරිසරය කියන්නේ අනාගත ලෝකේ. අද ඔබ දන්නවද ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා? ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මිනිස් ජාවාරමවත්, කුඩු ජාවාරමවත්, එහෙම නැත්නම් ආර්ථික අර්බුදයවත්, කොවිඩ්වත් නෙමෙයි. ලෝකයේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ගෝලීය උණුසුම කියන ප්‍රශ්නේ. ග්ලෝබල් වෝර්මින් කියන එක. ලෝකේ විද්‍යාඥයෝ විශ්වාස කරනවා තව අවුරුදු 50ක් යනකොට, වැඩි කාලයක් නෙමෙයි, තව අවුරුදු 50ක් යනකොට ලෝකේ වටිනාම දේ බවට පත් වෙන දේවල් වලින් එකක් තමයි පානීය ජලය. පානීය ජලය. දැන් මම එක්තරා ඇමරිකානු සංගරාවක දුටුවා විශ්වවිද්‍යාලයක් කරලා තියෙන පරීක්ෂණයක දියමන්ති මුතු මැණික් වලටත් වඩා පානීය ජලය වටිනවයි කියලා. තව අවුරුදු 50ක් 100ක් යනකොට ලෝකේ. ඒ තරමටම ඔක්සිජන් නැති වෙලා යනවා. ඊළඟට තව එකක් තමයි ලෝකේ ඔක්සිජන් ආනයනය කරන්න පටන් ගන්නවා. දැන් අපි පුංචි කාලේ මන් දන්නේ ඔබේ පුංචි කාලේ මගේ පුංචි කාලේ නම් මේ වැලි ගෙනල්ලා ගෙදර මම කැලණි ගඟ අයින ඉපදිච්ච කෙනෙක් කොස්කම කණම්පැල්ල ප්‍රදේශයේ කැලණි ගඟ මගේ ගෙදර ගාව ඉඳලා අපි නාන්න යන්නේ ගඟට වැලි ගෙනල්ලා ගෙදරක් හදනවා කියන එක හරි සිම්පල් දෙයක් ඒ සුළු දෙයක් ගඟට ගියා වැලි ගෙනාවා කරත්තේ ගියා දාගත්තා ගේ හැදුවා නමුත් අද වැලි එහෙම වැලි ගේන්න බෑ වැලි ගන්න බලපත්‍ර ඕනේ වැලි ඇත්තෙත් නෑ ගඟේ දැන් මේ අවුරුදු 25ක 30ක කාලය තුල මම දැක්ක දේවල් ඉතින් ඒ අනුව අනාගත ලෝකේ විද්‍යාඥයෝ කියන විදිහට ඔක්සිජන් නැති වෙලා යනවා. ඔක්සිජන් ආනයනය කරන්න වෙනවා. මිනිස්සුන්ට එළියට බහින්න වෙන්නේ පිටේ ටැංකියක් බැඳගෙන. මොකද ස්වභාවික පරිසරයේ ඔක්සිජන් නැහැ. තව අවුරුදු 200ක් විතර යනකොට ඒ තත්ත්වයට ලෝකෙපත් වෙනවා. මොකද ගස්කොළ තියෙන, ගහකොළ තියෙනවා. ඉතින් පරිසරය ආරක්ෂා කරන්න දැන් මම දැක්කා තරුණ තරුණියෝ හඬ නගනවා. ඒ වගේම විවිධ කතිකාවන් යනවා සමාජ මාධ්‍ය ජාලාවල යනවා. දැන් ඉස්සර නම් සිල්පර කොටන් කියලා මුළු කැලේම කපලා රේල් පාරවල් හදපු එක කරේ. දැන් අද ඒව කරන්න බෑනේ. ඒව කරන්නේ නැහැ. මිනිස්සු පරිසරයට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක හොඳයි. හැබැයි ඒ කරන එක හරියට ආදරය කරන්න ඕනේ. හරියට කියන්නේ මේ බොරුවට ප්‍රචාරය කරන එක නෙමෙයි ඇත්ත දේවල් කියන්න ඕනේ. අර මුහුණු පුතේ පින්තූරයක් දාලා කරනවා. දාලා බොරුවට එහෙම කියන්නේ නැතුව ඇත්තටම පරිසර හානියක් වෙනවා නම් එහෙම පරිසරයට ආදරය කරන එක මිනිස්සුන්ගේ යුතුයකම. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ පරිසරය පෝෂණය කිරීම ආණ්ඩුවේ වගකීමක් කියලා. ඒ වගේම 28 සඳහන් කරලා තියෙනවා රටේ ජනතාවට වගකීමක් තියෙනවා කියලා පරිසරය ආරක්ෂා කරගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 28 වෙනි ව්‍යවස්ථාවේ. ඉතින් ඒ නිසා අපිට අනිත් එක නජිත් මේ පරිසරය ගැන අපි තමයි ලෝකෙට මේ පරිසරය ආරක්ෂා කිරීමේ පණිවිඩය කියලා දුන්නේ. කොහෙදද කියලා දුන්නේ? මිට අවුරුදු 2000කටත් ඉස්සෙල්ලා මිහින්තලේදී තමයි මේ පණිවිඩය ලෝකෙට දුන්නේ. මිහිඳු හාමුදුරුවෝ දේවානම් පීතිස්ස රජුරවන්ට කිව්වේ මුවෙක් පසුපස්සේ යනකොට මහරජ උඹ මේ පොළවේ බාරකාරයා මිසක් උඹ මේකේ අයිතිකාරයා නෙමෙයි කියලා. ඒ නිසා උඹට මේ සත්තුන්ට සතා සිව්පාවට එහෙම ඕන විදියට විදින්න දුනු පාවිච්චි කරන්න ඒවා බෑ. මේ පරිසරය ආරක්ෂා කරන්න ඔබ දායක වෙන්න ඕන කියලා. මේක ලෝකයේ ඓතිහාසික නඩු තීන්දුවක තියෙනවා. හංගේරියාවට එදිරිව ස්ලෝවැකියා කියන නඩු තීන්දුවේදී මේ අරහත් මහින්ද සහ දේවානම් පීතිස්ස අතර කතාව අපේ හිටපු ක්‍රීත්මත් විනිසුරුවරයෙකු වන සී.ජී. වීරමන්ත්‍රී මැතිතුමා ඒ ඓතිහාසික නඩු තීන්දුවට ඇතුළත් කරා. මොකද ඔහු එහි හිටපු විනිශ්චයකාරවරයෙක්. මේක අද ලෝකෙම භාවිතා කරනවා මේ පොදු බාර සිද්ධාන්තය කියලා එකක් තියෙනවා. පොදු බාරය කියලා කියන්නේ පරිසරය බාරයක් හැටියට ආරක්ෂා කරලා අනාගත පරම්පරාවට දෙන්න ඕනේ. දැන් මේවා ඔක්කොම දැනගෙන අතිගරු ජනාධිපතිතුමා දැන් මේවට වෙනම ආයතන තියෙනවානේ. වන සංරක්ෂණ තියෙනවා. එතකොට වන ජීවි තියෙනවා. එහෙම තියෙද්දිත් මහජන ආරක්ෂාව බාර විෂය බාර ඇමතිතුමාට මේකට මැදිහත් වෙලා ක්‍රියා කරන්න කියලා බාර දුන්නා. හොඳයි. අජිත් රෝහණ මහත්මයා මොහොතක් අපිට දෙන්න අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පස්සේ කතා කරමු මේ පිළිබඳව.
අපි නැවතත් හත්වෙනි පැය සමගින් එකතු වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයාත් එක්ක කතා කරමින් සිටි. ඔබතුමන් කියාගෙන ආපු කාරණා පරිසරය සුරැකීම සම්බන්ධ. පරිසරය සුරැකීම. ඒතකොට දැන් පරිසරය සුරකින්න අපේ රටේ තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවි දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම මුහුදු සම්බන්ධ වෙනම. හැබැයි මොන ආයතන තිබුණත් ඒවත් එක්ක සම්බන්ධීකරණය කරලා පොලිසියට මේ ගැන මැදිහත් වෙලා ක්‍රියා කරන්න කියලා අධිකරු ජනාධිපතිතුමා මීට සති කිහිපයකට විතර පැහැදිලි උපදෙසක් ලබා දුන්නා. මහජන ආරක්ෂාව පිළිබඳව ගරු අමාත්‍ය අපේ පොලිසිය භාර අමාත්‍ය ආචාර්ය රියා ඇඩ්මිරාල් සරත් වීරසේකර මහත්තයාට. ඒ අනුව අපි මේ සියලු පාර්ශවකරුවෝ එක්ක සාකච්ඡා කීපයක් පවත්වලා තිනවා. අර පරිසරය ගැන කෑ ගහන අය සත්‍ය වශයෙන්ම කෑ ගහන අය හොඳයි. ඒක තමයි අපේ රටක අවශ්‍ය වෙන්නේ. පරිසරය රැක ගන්න මිනිස්සු දායක වෙන්නේ. හැබැයි ඒක ඇත්ත ක්‍රියාව වෙන්න ඕනේ. අපි මේ තොරතුරු ඔක්කොම දැන් එකතු කරමින් පවතිනවා. ඒ වගේම අපි එන තොරතුරු ඔස්සේ අපි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ කාර්ය බලකායත් සමහර ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගෙන දැන් ගුවන් හමුදාපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා අපිට හෙලිකොප්ටර් යාන වුණත් සහාය දෙන්නම් කියලා. ඒවත් ලබාගෙන අපි මේ දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී එක පැත්තකින් මේ වන විනාශය කරන පරිසර දූෂණය, කඩොලාන පරිසර මේවා හානි කරන පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න, අනෙක් පැත්තෙන් මේවා වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී මේ පරිසර වැරදි සඳහාම වෙනම අංක 4කින් යුත් දුරකථන අංකයක්ද හඳුන්වා දෙන්න කටයුතු කරනවා. දැන් අපි තියෙනවානේ 1990 වගේ එක තියෙනවානේ. ඒ වගේ හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඉතින් පරිසරය ගැන හඬනගන එක හොඳයි. ඒ වගේම අපි ඒකට අනිකුත් පාර්ශවකරුවෝ එක්ක දැවැන්ත මෙහෙයුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. හොඳයි. ඒ හඬනගන වගේම ඔබේ සහයත් පොලිසියට ලබා දෙන්න ඒ අවශ්‍ය කටයුතු සිදු කරන්න පොලිසිය බැඳී ඉන්න බව එතුමන් සඳහන් කළේ. අපි සූදානම් 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරන්න අපිත් එක්ක අද දවසේ සාකච්ඡාවට එකතු වුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. බොහෝ දේ කියන්න තියෙනවා. හැබැයි කාල සීමාවත් එක්ක අපි හැකි උපරිමයෙන් මේ හැම දෙයක්ම විශේෂයෙන්ම ජනතාවට සම්ප්‍රේෂණය කරන්න කටයුතු කළා කියලා අපි විශ්වාස කරනවා. අපි 7 වෙනි පැය සාකච්ඡාව අවසන් කරනවා. යලිත් ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. සුබ දවසක්.